නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා අපේ පින්වත් කල්යාණ මිත්‍ර හැම දෙනාටම. අපි කඳුරට ගුවන් විදුලිය ඔස්සේ හැම සෙනසුරාදාවකම මේ හෝරාවේ උදෑසන 7 සිට 8 දක්වා කාල පරිච්ඡේදය තුල අපි මේ විදිහට අධ්‍යාත්මික දියුණුව ඉලක්ක කරගෙන විශේෂ භාවනා උපදේශන වැඩමුළුවක් දිගට පවත්වාගෙන යනු ලබනවා. ඉතින් අපි මීට පෙරත් ශනිදා වල මේ විදියට හමු වුණා. ඉතින් අපි අදත් බලාපොරොත්තු වෙනවා මේ හෝරාව භාවනාව පිළිබඳව අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්න. පළමුවෙන් අපි කරන්නේ වෙනදා වගේම සංසුන් වීමේ අභ්‍යාසය. අපි දන්නවා ඕනෑම කටයුත්තකට අපේ මනස ප්‍රධාන වශයෙන් සංසුන් වෙලා තියෙන්න ඕන. මනස සංසුන් කරගන්න ශරීරයත් අපේ කයත් සංසුන් කර ගැනීම අවශ්‍යයි. අපි කරන්නේ ශරීරයේ නිසි ඉරියව්වක පවත්වා ගැනීම. ඉතින් මේ මොහොතේත් අපි ඒ අභ්‍යාසය කරමු. පළමුවෙන් අවධානය යොමු කරන්න තමන් කොතනද ඉන්නේ කියන කාරණය ගැන. තමන් ඉන්න ස්ථානය පිළිබඳ මදක් අවදිමත් භාවයක් ඇති කරගන්න. ඊළඟට තමන් ඉඳගෙන ඉන්නේ කොයි විදිහටද, කුමක් මතද, බිමද, ආසනයකද කියලා මදක් ඒ ගැන අවදිමත් වෙන්න. ඊළඟට අපි දැන් කායික ඉරියව්ව සකස් කරගමු. අපි මීට පෙරත් මේ කායික ඉරියව්ව සකස් කිරීමේ අභ්‍යාසය සරලව කරලා තිබෙනවා. වම් කකුලට අවධානය යොමු කරන්න. එය මදක් ඕනනම් ක්‍රියාකාරී කරලා සොලවලා කකුල වඩා පහසු ඉරියව්වේ තියාගන්න. වඩා පහසු ඉරියව්ව කියන්නේ අපේ කකුලේ බර පොළවට හොඳින් යොමු වෙන ආකාරයට තියාගමු. කකුල ආයාසයෙන් තියාගන්න ඕමනා නැහැ. අනායාසයෙන්ම තියෙන විදිහට තියාගමු. දකුණු කකුලත් ඒ විදිහටම සොලවලා ක්‍රියාකාරී කරලා Tamanට වඩාත් පහසු ඉරියව්වේ තියාගන්න. එතකොට දැන් දෙපා කකුල් වඩා පහසු ඉරියව්වක තියෙනවා. ඊළඟට අපි එතනින් උඩුකය බඩ, පපුව, බෙල්ල, හිස කියන කොටස් ඒ වගේම පහසුවෙන් සරලව සැහැල්ලුවෙන් තියාගමු. හිර කරගන්නේ, තද කරගන්නේ නැතුව ඒ ශරීරයේ හුඟක්ම ක්‍රියාකාරී කොටස් තියෙන්නේ මේ බඩ, පපුව, බෙල්ල, හිස කියන කොටස් වල තමයි. ඔය සංකීර්ණ ඉන්ද්‍රිය, පෙනහළු, හෘද වස්තු ආදී නොයෙක් ඉන්ද්‍රිය තියෙන අභ්‍යන්තරේ ඒවා තියෙන ඔය කොටසේ. ඒ නිසා මේ කොටස් බොහොම සැහැල්ලුවෙන් හිර වෙලා, තද වෙලා නැතුව තියා ගැනීම වැදගත්. ඍජුව තියා ගැනීමත් වැදගත්. මොකද ශ්වසන පහසුව ආදිය සඳහා අපි උඩුකය ඍජුව තියා ගැනීම කරනවා. ඊළඟට වම් මතත් පහසු විදියක තියාගන්න ක්‍රියාකාරී කරලා Tamanට පහසු විදියක. දකුණු අතත් ඒ විදියටම පහසු ඉරියව්වක තියාගන්න. දැන් අපි කය සංසුන් කරගත්තා, තැම්පත් කරගත්තා. ඊළඟට මේ හෝරාව ඇතුළත අවම වශයෙන් අපේ මනස සංසුන්ව තියෙනවා. නැත්නම් අපි මේ සාකච්ඡා කරන දේවල්, කතා බහ කරන දේවල් මනසට යන්නේ නැහැ. මනසින් ග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඒක කොහොමද අපි මනස තැම්පත් කරගන්නේ, මනස සංසුන් කරගන්නේ? ඒක ඊටාම වැදගත් දෙයක්. මනස නොසන්සුන් වෙන කාරණා අපි දැනගෙන තියෙන්න ඕන. අපි ඒක කලිනුත් සිහිපත් කරලා තියෙනවා. අපිට තියෙන වැඩ රාජකාරී යුතුයකම් වගකීම් කියලා දේවල් ටිකක්.
අපි ඒ ඔක්කොම කරනවා. වැඩ කරන්න ඕන, තමන්ගේ පෞද්ගලික වැඩ. ඒ වගේම රාජකාරී කරන්න ඕන, වෘත්තීය වශයෙන් කරන වැඩ කටයුතු. ඒ වගේම යුතුයකම් කියලා කොටසක් තියෙනවා. මිනිස්සු හැටියට ඉෂ්ට සිද්ධ කරන. ඒ වගේම තමන්ගේ ශක්ති පමණින් වගකීම් දරන. මේවා අපි කරනවා. හැබැයි මේවා සීමාව පැනගත්තොත්, පමණ ඉක්මවා කරන්න පටන් ගත්තොත් අපිට එක්තරා වෙහෙසක් ඇති වෙනවා. කායික මානසික වෙහෙසක් ඇති වෙනවා. ඒක නිසා වැඩ රාජකාරී යුතුයකම් වගකීම් ප්‍රමාණයට බාර ගැනීම, ප්‍රමාණයට සිද්ධ කිරීම අතිශයින් වැදගත්. ඒ වගේම කාලකලමනාකරණය. මේ හෝරාවේ අපිට යම්කිසි සුවිශේෂ වැඩක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක වෙන කෙනෙකුට පවරන්න කලින්. පවරලා මේක මේ විදියට කරන්න කියලා ඒ දෙයට යොමු කරන්න පුළුවන්. එතකොට අපේ මනසට එහෙම ලොකු බරක් එන්නේ නැහැ මේ කාලය තුල. අනිත් එක තමයි මේ ශරීරයේ ශාරීරික අවශ්‍යතා, පිපාසය, බඩගින්න, මල මුත්‍රා වේග වගේ දේවල් ශරීරයෙන් සාමාන්‍යයෙන් එනවා. ඒ වගේ දේවල් පවා සංසුන් කරලා තියෙනවා. එතකොට අපි මනස සංසුන්ව තියාගන්න පුළුවන්. මං හිතනවා අපේ මේ සදහම් අරුණට සවන් දීගෙන ඉන්න අපේ කල්යාණ මිත්‍රයන් දැන් ওই විදියට කයින් සහ මනසෙන් සංසුන්ව ඇති කියලා. ඊළඟට තමන් ඉන්න වටපිටාව ගැනත් මදක් අවදිමත් භාවයේ තියාගන්න. සමහර විට වටපිටාවෙන් පොඩි බාධාවල් එන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. සජීවී පරිසරයකනේ අපි ජීවත් වෙන්නේ. අපි විතරක් නෙමෙයි තවත් අය ඉන්නවා. ඒක නිසා යම් යම් බාධාකාරී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ ගැන අපි උපේක්ෂා වෙන්න ඕන. ඒකයි. ඉතින් ওই විදිහට කය තැම්පත්ව, මනස සංසුන්ව, වටපිටාව ගැන උපේක්ෂාවෙන් අපි කටයුතු කරනවා නම් අපේ කටයුතු කරගෙන යන්න බොහොම පහසුයි. හොඳයි. එහෙමනම් අපි මේ සංසුන් භාවයේ තුල ඉඳගෙන අදත් භාවනාවට හිත යොමු කරගන්නයි උත්සාහ කරන්නේ. භාවනා ගැන මීට පෙර අපේ හමු වලදී අපි මතක් කරලා දීලා තිබෙනවා. කුසල් වැඩිවීමට තමයි භාවනා කියලා කියන්නේ. ඒක කුසල් කියන්නේ මොනවද? අපේ පෞරුෂයේ ප්‍රධාන අංශ තුනක් තිබෙනවා. චර්යාත්මක අංශය, චිත්තාවේගී අංශය සහ බුද්ධිමය අංශය කියලා අංශ තුනක්. මේ අංශ තුන පාලනය කර ගැනීම, සංසුන් කර ගැනීම, නිවැරදි කර ගැනීම, යහපත් කර ගැනීම, උසස් මට්ටමට ගෙන ඒම තමයි කුසල් වැඩිම කියලා කියන්නේ. මේ අංශ තුනට අදාළව අපේ භාවනාව තුනට බෙදෙනවා. චර්යාත්මක අංශයට අදාළ භාවනාව අපි හඳුන්වන්නේ සීල භාවනාව කියලා. චිත්තාවේගී අංශයට අදාළ භාවනාවට තමයි සමාධි භාවනාව කියන්නේ. බුද්ධිමය අංශයට අදාළ භාවනාව පඤ්ඤා භාවනාව. දැන් ඔයින් අපේ දැනට කතා බහ කරලා තියෙන්නේ සීල භාවනාව ගැන පමණයි. මම බලාපොරොත්තු වෙනවා අදින් මේ සීල භාවනා කොටස පිළිබඳ පැහැදිලි කිරීම අවසන් කරන්න. එතකොට සීල භාවනාව අදාළ වෙන්නේ අපේ චර්යාත්මක අංශයට. චර්යාව කිව්වම අපි දන්නවා කායික හැසිරීම, වචන භාවිතය, ඒ වගේම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම. මෙන්න මේ වගේ කායික වාචසික අංශයෙන් අපි සිද්ධ කරනු ලබන ක්‍රියාකාරකම් තිබෙනවා. අන්නේ ක්‍රියාකාරකම් තමන්ට අහිතක් නොවන විදිහට, ඒ වගේම තව කෙනෙකුට කරදරයක් බාධාවක් නොවන විදිහට, ඒ වගේම අපි ජීවත් වෙන පරිසරයට පවා අහිත නොවන විදිහට අපි අපේ මේ චර්යාත්මක අංශය පවත්වාගෙන යෑමක් තමයි සීල භාවනාවෙන් කෙරෙන්නේ. ඊට අදාළ ශික්ෂා පද්ධතියක්, ශික්ෂා මාර්ගයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රඥ වහන්සේ, උන්වහන්සේ ඒක කොටස් දෙකකින් ඉදිරිපත් කරලා තියෙනවා. ආභිසමාචාරික ශික්ෂා, ආදි බ්‍රහ්මචාරී ශික්ෂා කියලා. අපි මේවා කලින් අවස්ථාවල සාකච්ඡා කළා. අභිසමාචාරවලට අයිති වෙන්නේ ලෞකික වශයෙන් අපි සම්මත කරගෙන තියෙන සිරිත් විරිත්, නීති රීති, අනපනත්, සම්මුති
වගේ දේවල්. අපි මේ ලෞකික ජීවිතයක් ගත කරනකොට ඒවයි ප්‍රශ්න ගැටලු අවම කරගෙන ඒවා විධිමත් විදිහට වේලාවට කලාවට කරගෙන යන්න යම් සම්මුති අපි ඇති කරගෙන තියෙනවා. මෙහෙම කරමු, මේ විදිහට කරමු, මේ වෙලාවට එමු, මේ වෙලාවට යමු, මෙහෙම යමු, මෙහෙම එමු, මේ වැඩේ මෙහෙම කරමු ආදී වශයෙන් සම්මත කරගෙන තියෙනවා. එතකොට අපි කරන කියන වැඩ අපේ සම්බන්ධතා මේවා යහපත් වෙනවා. අන්න ඊට අදාළ සම්මුති ටික අපි හඳුන්වන්නේ අනපනත්තික විවස්ථා ටික හඳුන්වන්නේ ආභි සමාචාරික ශික්ෂා කියලා. ඒ කොටස් අපි කලින් කතා කරා. ඊළඟට ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා. අපි පහුගිය හමුවේදී ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා වලින් කොටසක් කතා බහ කළා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව කොටස් දෙකකට බෙදෙනවා. විශ්ව ආචාර ධර්ම සහ සාපේක්ෂ ආචාර ධර්ම කියලා. එතකොට මේවා ඍජුවම පුද්ගල පෞරුෂය ඊටාම ඉහළ මට්ටමකට ගෙන එන්න සකස් කරගත්ත ආචාර ධර්ම. දැන් එහි මුල් කොටස විශ්ව ආචාර ධර්ම කොටස අපි පහුගිය හමුවේදී පැහැදිලි කරගත්ත ඔබට මතක ඇති. බුදුරජාණන් වහන්සේත් එය ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී නිවන් මාර්ගයේදී දේශනා කරලා තිබෙනවා අංග 3ක් විදියට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන්. එතකොට එතන ආචාර ධර්ම 8ක් නැත්නම් ශික්ෂා පද කියලාත් අපි ඒවට කියනවා. ආචාර ධර්ම වලට ශික්ෂා පද 8ක් අපිට හමු වුණා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. වචනය සම්බන්ධයෙන් ආචාර ධර්ම 4ක් මතු කරගත්තා. ඊළඟට කායික හැසිරීමට අදාළවත් ආචාර ධර්ම 3ක්. පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඊළඟට දිවි පැවැත්මට අදාළ මිත්‍යා ආජීවා වේරමණී කියන ওই ශික්ෂා 8. ඊට අමතරව අපි මජ්ජ පමාද ඨානා වේරමණී කියන ශික්ෂා පදයක් සුරාමේරය මගින් මදයට සහ ප්‍රමාදයට වැටීම එයින් වැළකී සිටීම කියන ශික්ෂා පදයක් අපි ওই විශ්වාචාර ධර්ම ගණයට ඇතුළත් කරගෙන තියෙනවා බෞද්ධ සම්ප්‍රදායේ. නමුත් සමහර අය නම් ඒක විශ්ව මට්ටමින් පිළිගන්නේ නැති එකක් බවටත් පත් වෙලා තියෙනවා. කොහොම නමුත් බෞද්ධ සම්ප්‍රදාය තුළ මදයට සහ ප්‍රමාදයට වැටීම විශාල ගැටලු රාශියකට මුල පුරන නිසා ඒක විශ්ව ආචාර ධර්මයක් නොකල යුත්තක් හැටියට පිළි අරගෙන තිබෙනවා. දැන් අපිට ඔය ශික්ෂා 9 අපේ නිත්‍ය සීලය හැටියට පවත්වගෙන යන්න පුළුවන්. මම හිතන්නේ කිසිම කෙනෙකුට ඔය ආචාර ධර්ම 9 නිත්‍ය වශයෙන් පවත්වාගෙන යන්නට බාධාවක් තියෙනවා කියලා. කාටත් කරන්න පුළුවන් දෙයක්. එතකොට ඔය 9 ආරක්ෂා කරනකොට අපේ පෞරුෂය ඊටාම ඉහළ මට්ටමකට සකස් වෙනවා. උසස් පෞරුෂයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ආචාර ධර්මීය අංශයෙන්. ඊළඟට අද අපේ අවධානය මේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවල දෙවෙනි කොටස. ඒවට අපි කියනවා සාපේක්ෂ ආචාර ධර්ම කියලා. ඇයි සාපේක්ෂ කියන්නේ? ඒව ඇත්තටම නිවන් මඟට ඍජුවම සම්බන්ධයි. සාමාන්‍යයෙන් අපේ ජීවිතේදීත් ඒවා වැදගත් නොවෙනව නෙවෙයි වැදගත් වෙනවා. නමුත් මේවා නිවන් මාර්ගයේදී තමයි විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ සාපේක්ෂ ආචාර ධර්ම වල මුලට තියෙන්නේ නෙක්ඛම්ම ශික්ෂා කියන ශික්ෂා 5. අපි මේ ශික්ෂා 5 ගැන කියන්න කලින් මේ නෙක්ඛම්ම කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. අපි දන්නවා කාම කියන වචනයක් තියෙනවා. පාලි භාෂාවෙන් කාම කියන්නේ කැමැත්තට. එතකොට කාමය කැමැත්ත පවතින්නේ මොනවටද අපි මොනවටද කැමති වෙන්නේ? වස්තුකාම කියලා කොටසක් තියෙනවා. යම් දේවල් වලට අපි කැමතියි. යම් දේවල් වල තියෙන ප්‍රයෝජනේ නිසා ඒවට අපි කැමතියි. ඒ වගේම යම් දේවල් කරන්න කැමතියි.
යම් යම් ක්‍රියාකාරකම් වල යෙදෙන්න කැමති. ඒවයිනොත් ලැබෙන ආස්වාදය නිසා වෙන්න පුළුවන්. එතකොට කාම වස්තු සහ කාමී ක්‍රියා කියලා කොටස් දෙකක් තියෙනවා. කැමැත්ත සම්බන්ධ වස්තු, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු. කැමැත්ත සම්බන්ධ ක්‍රියා. කැමැති ක්‍රියා, කැමැති වස්තු. කොහොම කියන්න පුළුවන්. එතකොට ඕවා නැවත පහකට බෙදෙනවා. ඇහින් බලන්න කැමති, කනින් අහන්න කැමති, නාසයෙන් ගඳ සුවඳ වශයෙන් විඳින්න කැමති, දිවෙන් රස වශයෙන් විඳින්න කැමති, කයින් පහස විඳින්න කැමති. ඔය පහට අපි කැමති. ඊට පස්සේ ඔය පහට අදාළ වස්තුත් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. එතකොට අපි කැමති වෙන්නේ ඔන්න ඔය පහට තමයි. සියුම්ම බැලුවොත් ඔය පහට තමයි නිතරම කැමති. එතකොට ඔතන වස්තු තියෙන, ක්‍රියා තියෙන. මේ පහ කාම වස්තු සහ කාමී ක්‍රියාවල යෙදෙනකොට මුලින් අපිට ශික්ෂාපදයක් තිබුණා විශ්වාචාර ධර්මවල මිත්‍යාචාරා වේරමණී කියලා. කාමේසු මිත්‍යාචාරා වේරමණී කියලා. දැන් අපි මේ ආචාර ධර්මයේ මත පිහිටලා ඉන්නේ. ඒ කියන්නේ අපි කැමති දේවල් කරනකොට, කැමති වස්තු උපයාසපයා ගන්නකොට මිත්‍යාචාරයෙන් තොරව අපි මේ කාම වස්තු රැස් කර ගන්නවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඊළඟට මිත්‍යාචාරයෙන් තොරව අපි මේ දේවල් පරිහරණයත් කරනවා. රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ විඳිනවා, රස විඳිනවා, පහස විඳිනවා. එතකොට ඊටාම හොඳ පෞරුෂයක්, ඊටාම උසස් එකක්. නමුත් මේ නිවන් මගට යොමු වෙච්ච ආර්ය ශාවක පිරිසට, ආර්ය ශාවක ප්‍රතිපදාව ඇතුලේ මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වීමක් පිළිබඳ උගන්වනවා. අන්න ඒකටයි නෙක්ඛම්ම කියන්නේ. ඔකට අපි නයිස්ක්‍රම්‍ය කියලාත් කියනවා. නෙක්ඛම්ම, නික්මීම, නික්මන කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ අර නිවැරදිව යහපත් ආකාරයෙන් උපයාසපයා ගන්න, යහපත් ආකාරයෙන් පරිහරණය කරන කාම වස්තු වලිනුත් ඇයි අපි ඈත් වෙන්නේ? අපි හිම බුද්ධිමත්ව ප්‍රශ්න කරලා හිතලා බලන්න ඕනේ. ඇයි අපි ඒ උපයාසපයා ගන්නේ නිවැරදිව නම්, පරිහරණය කරන්නේත් නිවැරදිව නම්, ඇයි ඒකෙන් තවදුරටත් ඈත් විය යුත්තේ? අන්න එතෙන්දී අපි බුද්ධියෙන් කල්පනා කරලා බැලිය යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වල යෙදෙනකොට කයට සහ මනසට විශාල වෙහෙසක් ඇති වෙනවා. ඊළඟට ඒවා උපයාසපයා ගන්න ගියාම, භුක්ති විඳින්න ගියාම තවත් අතිරේක ප්‍රශ්න ගැටලු ගණනාවක් ඇති වෙනවා. සමහර විට මිනිස්සු අතර තරංගකාරීත්වය දැන් අපි දන්නවනේ. ගොඩක් වෙලාවට මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වලට ලොකු තරංගයක් තියෙනවා. එකිනෙකා පරයා මේවා අත්පත් කරගන්න, භුක්ති විඳින්න ලොකු තරංගයක් වෙනවා. තරංගෙට වැටුණ ගමන්ම මොකද වෙන්නේ? හැමෝම උණුසුම් වෙනෝනේ, වේගවත් වෙනවා. අනිත් එක්කනා පරාද කරන්නමයි නිතරම බලන්නේ. Taman දිනන්නමයි බලන්නේ. ඔය ස්වභාවය හරි වෙහෙස කරයි. ඒ වයින් ඇති වෙන අහිතකර තත්ත්වයන් අතිවිශාලයි. ඔය වගේ පැති තියෙනවා. ඊළඟට ඌවට රණ්ඩු සරුවල් වීම, ගහමරා ගැනීම, අන්තිමට යුද්ධ කෝලහල දක්වා මේ සාමාන්‍ය දෙන්නෙක් අතර නෙවෙයි, ජාත්‍යන්තර මට්ටමේ රටවල් අතර කෙරෙන යුද්ධ කෝලාහලවල පවා තියෙන්නේ මේ කාමය පිළිබඳ පොරය. එහෙම දෙයක් තියෙන්නේ. බලකාමය, ධනකාමය, වස්තුකාමය, නොයේක් දේවල්. විශාල තරංගකාරීත්වයක්, පොරබැදීම, එකිනෙකා යටපත් කරගන්න දරන ප්‍රයත්නයක් මේවයි තියෙනවා. එහෙම කරලත් අන්තිමට මිනිස්යාට ඉතුරු වෙන්නේ ලොකු මානසික පීඩාවක් හා වෙහෙසක් විතරයි. අන්නේ නිසා
මේ නිවුණු සැනසුණු මගේ යන අපිට නිවන් මගේ යන අපිට බුදු පියාණන් වහන්සේ නික්කම්මය උගන්වනවා. නෛෂ්ක්‍රම්‍ය උගන්වනවා. නික්මීම උගන්වනවා. අභිනික්මන උගන්වනවා. ඒ තමයි පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වී සිටීම. ඈත්ව සිටීම. ඉතින් අපේ ජීවිතේට ඕව අවශ්‍යයි. ජීවිතේ පවත්වගෙන යන්න. ඉතින් ජීවිතයක් පවත්වගෙන යන්න අවම මට්ටමින් මේවා ටික තියාගත්තම ඇති. ඉතින් මෙන්න මේ ශික්ෂණය ලබා ගන්න ශික්ෂාපද 5ක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දර්ශන කාමය, ශ්‍රවණ කාමය, ආග්‍රහණ කාමය, රස කාමය, ස්පර්ශ කාමය කියලා ඔය කාමයේ 5 ආකාරයි. ඒ පහට අදාළව තමයි ඔය ශික්ෂාපද 5 පෙන්නලා තියෙන්නේ. දැන් අපි ඔය ශික්ෂාපද වල තියෙන අනුපිළිවෙලට අපි ගත්තොත් දැන් ශ්‍රවණ කාමයට අදාළව ශ්‍රවණ කාමය කියන්නේ අපි මුලින් ගමු දර්ශන කාමය. ඇහැ කියන ඉන්ද්‍රිය හරහා යම් යම් දේවල් බලලා අපි බලන්න කැමති. ඒ බැලීමට උපකාරී වෙන වස්තු එක් රැස් කරන්න කැමති. ඉතින් ඔන්නෝකට අදාළව අපි මේ ගොඩාක් දේවල් බලන්න තියෙන කැමැත්ත උවමනාව අවශ්‍යතාවය අඩු කරගත්තොත් අන්න එතන තියෙනවා මනසට සහනයක්, කයට පහසුවක්. ඊට අදාළව තමයි ඔය නච්ච විසූක දස්සන, ධාරණ මණ්ඩන විභූෂණ කියලා ඔය අපේ ශික්ෂාපදවල සඳහන් වෙන්නේ. නච්ච කියන්නේ නර්තනයනේ. විසූක දස්සන කියන්නේ ඔය යම් යම් විසිතුරු දේවල් බැලීමනේ. ධාරණ මණ්ඩන විභූෂණ කියන්නේ ධාරණ කියන්නේ යම් යම් දේවල් දැන් ශරීරයේ වුණත් යමක් එල්ලගෙන ඉන්නවා අපි. එහෙම නැත්නම් අපි යමක් පේන්න එල්ලලා තියෙනවා. යම් කිසි තැනක ධාරණ යමක් තියලා තියෙනවා. ප්‍රදර්ශනය වෙන්න, පේන්න තියලා තියෙනවා ධාරණ. මණ්ඩන කියන්නේ ඔය තියෙන දෙයක්ම අලුත් විදියට සකස් කරනවා. දැන් කොණ්ඩේ සකස් කරනවා, රැවුල සකස් කරනවා. මස් පිඩු සකස් කරගන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි ගෙදර වවලා තියෙන ඔය ගහ වුණත් කපලා හැඩ කරනවානේ. ලස්සන කරනවා, අලංකාර කරනවා. ඔවට කියන්නේ මණ්ඩන කියලා. විභූෂණ කියන්නේ ඒකේ නැති අලුත් අලංකාරයක්, විලාසිතාවක් එතෙන්ට එකතු කරන. ධාරණ, මණ්ඩන, විභූෂණ. දැන් මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේවා කරන්න ගියා මේවා ඉතින් කරන්න කැමතියි. මොකද මේවයින් කෙරෙන්නේ අර ඇහැට යම්කිසි මේ අලංකාරයක් නැත්නම් ඇහැට පෙන්නල සතුටක් ලබා දීම. ධාරණ මණ්ඩන විභූෂණ නච්ච විසූක දස්සන. මේ වයින් පුළුවන් තරම් දුරස් වෙලා ඉන්න. ඉතින් අපිට එතකොට පුළුවන්කම තියෙනවා මේ අර කායික වශයෙන් ඇති වෙන වෙහෙස මානසික වශයෙන් ඇති වෙන පීඩාව අඩු කරගන්න. නැත්නම් ඕවට ගොඩාක් මහන්සි වෙන්න වෙනෝනේ. ඔය නච්ච විසූක දස්සන වලට, ධාරණ මණ්ඩන විභූෂණ වලට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. වියදම් කරන්න වෙනවා. කාලය හුඟක් නාස්ති වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. හැබැයි නුවණින් විමසලා බලන්න ඕන මේක. ප්‍රඥාව යොදලා බැලුවොත්, නුවණ යොදලා බැලුවොත්, හොඳට යෝනිසෝ මනසිකාල කරලා බැලුවොත් තමයි අපිට තේරෙන්නේ ඇත්තටම මෙතන අනවශ්‍ය කාලය ගත කිරීමක්, අනවශ්‍ය මුදල් වැය කිරීමක් ලොකු වෙහසක් තියෙනවා කියලා. ඒකයි. ඊළඟට ශ්‍රවණ කාමය. අපි කනින් අහලා යම් යම් දේවල් සතුට වෙන්න කැමතියි. ඊට අදාළ ක්‍රියාකාරකම් තියෙන වස්තු තියෙන. සමහරට සංගීතය, ගීතය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකයි ශික්ෂාපදයේ තියෙන්නේ ගීත වාදිත ගැයුම් වැයුම් ගැන. ඉතින් ගයන්නෙත් අහන්න, වයන්නෙත් අහන්න. තමාම ගයලා වයලා අහනවා වෙන්න පුළුවන්. වෙන කෙනෙක් ගයන වයන දෙයක් අහනවා වෙන්න පුළුවන්. ගීත වාදිත ගැයුම් වැයුම්. එතකොට ඒකිනුත් අපි යම්කිසි අපිට කැමැත්තක් තියෙනවා. ඒකෙන් යම්කිසි වින්දනයක් ලබනවා. නමුත් ජීවිතය පවත්වාගෙන යෑම පැත්තෙන් ගත්තොත් ගැයුම් වැයුම් අත්‍යවශ්‍ය නැහැ. తాවකාලික වින්දනයක් සඳහා පමණ. ගීත වාදිත. ඒ කියන්නේ අර ශ්‍රවණ කාමය. ඒ කියන්නේ ඇහින් මේ කනින් අහලා
යම් කිසි දෙයක් ඒකින් වින්දනයක් ලබන්න තියෙන කැමැත්ත. මේවා මේ වැරදි කියනවා නෙමෙයි. නමුත් නිවන් මාර්ගයේදී මේවා අනවශ්‍ය බාධා අත්‍යවශ්‍ය නොවන දේවල් හැටියට පෙන්눔 කරන්නේ. ඒකයි අපි කිව්වේ මේවා සාපේක්ෂ ආචාර ධර්ම කියලා. නිවනට සාපේක්ෂ. ওই විදිහට ශ්‍රවණ කාමය. ඊළඟට ආග්‍රහණ කාමය. ওই ශික්ෂාපදයේ තියෙන ගන්ධ විලේපන කියලා. සුවඳ ගැල්වීම ආලේපනය කිරීම හරහා අපි කැමති සමහර වෙලාවට මේ ශරීරය සුවඳවත්ව තියාගන්න. එහෙම නැත්නම් අපි ඉන්න කුටිය කාමරේ සුවඳවත්ව තියාගන්න. එහෙම නැත්නම් ඔය දැන් තියෙනෝනේ සුවඳ කරන ද්‍රව්‍ය ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් ඕවා ගෙනල්ලා අපි සුවඳවත් කරගන්න. ඔය වගේ කැමැත්තකුත් තියෙන සුවඳ විලවුන් ආලේපන කිරීම. ඒවා ඉතින් අත්‍යවශ්‍ය නැහැ ජීවිතේට. සාමාන්‍යයෙන් වතුර නාලා මූණකට සෝදලා සාමාන්‍ය විදියට පිරිසිදු වෙලා හිටියම ඇති කොහොමඩත් අපේ ශරීරය අපි දන්නවනේ මේ කොච්චර සුවඳ ගැල්ලුවත් මේකේ ඇත්ත වශයෙන්ම තියෙන දේ මොකද්ද කියලා. ඇත්ත වශයෙන්ම මේකේ තියෙන්නේ එක්තරා දුගඳ හමන දේවල් ටිකක් තියෙන. ඉතින් ඒක බොරු නෙවෙයිනේ. සත්‍ය ඒකනේ. ඉතින් අර තව කෙනෙකුට මේක අප්‍රසන්න නොවන විදියට අපිට පුළුවන්කම තියෙනවා මේ පිරිසිදු කරලා පවිත්‍ර කරලා තියාගන්න. ඒති මේ සුවඳ ගල්වන්න ආලේපන කරන්න තියෙන తත්වය වෙනත් විදියකට මවාපෑමක් කරන්න අවශ්‍ය නැහැ. ඒක අර ආර්ය ප්‍රතිපදාවේදී අනාර්ය වැඩක් හැටියටයි සලකන්නේ. සාමාන්‍ය ලෝකයා නම් ඒව ඉතින් අනුමත කරයි. ඒවට අදාළ බොහෝ දේවල් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් අපි මේ කතා කරන්නේ භාවනා මාර්ගයේනේ කුසල් වැඩිමනේ. මේ පැත්තේදී මේ වගේ දේවල් ඕලාරික අනාර්ය වැඩ හැටියට සලකන්නේ. ආග්‍රහණ කාමය. ඊළඟට රස කාමය. රස කාමය කියලා කියන්නේ අපි යම් දේවල් දිවෙන් රස විඳින්න කැමති. හැබැයි මේ අපි ආහාර පාන ගැනීමේ වැඩපිළිවෙලට සම්බන්ධයක් නැහැ මේක. ආහාර පාන ගන්නකොටත් අපේ දිවේ ගෑවෙනවා. අපිට රසය දැනෙනවා. ඒක වෙනම වැඩක්. අපි කවුරුත් ආහාර වේලක් හෝ දෙකක් හෝ තුනක් අපි තීන්දුව කරගත්ත වෙලාවට ගන්නවා. අතරතුර වෙහෙසක් මහන්සියක් දැනුනොත් කිසියම් පානයක් අපි ගන්නවා. ඒක මේ කය පවත්වාගෙන යන වැඩපිළිවෙල. ඒක වෙනම එකක්. ඒක අපි කවුරුත් කරන දෙයක්. සියලු සත්වයෝ කරන දෙයක්. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කිව්වේ ඒක. හැබැයි මේ කියන කාරණේ අපි ශික්ෂාපදේ කියන්නේ විකාල භෝජනා වේරමණී කියලා. විකාල භෝජනය කියලා කියන්නේ අර ශරීරයට කැම බීම අවශ්‍ය නැති වෙලාවක රස විඳීමේ කැමැත්ත රසකාමයට වැටිලා නොඑක් දේවල් කනවා බව. ඒක අනවශ්‍ය දෙයක්. ඒක අනවශ්‍ය දෙයක්. ඒක අර කාමයට වැටුණනේ කැමැත්තට යට වුණා එතන. එහෙම දෙයක් තියෙන. දැන් අපි ආර්ය ප්‍රතිපදාවේදී හුඟක් අපි උත්සාහ කරන්නේ මේ අපිට එන කැමැත්තට යට වෙන්න නෙමෙයි. ඒ කැමැත්ත වැරදි ආකාරයේ කැමැත්තක් නම් ඒක අයින් කරලාම දානවා අපි. හරි කැමැත්තක් නම් ඒක නිසි විදියට හසුරව ගන්නවා, පාලනය කර ගන්නවා. එතකොට මේ පහට කැමැත්ත තියෙනවා. රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ සුවඳ විඳින්න, රස විඳින්න, පහස විඳින්න. කැමැත්ත තියෙනවා. නමුත් මේ කැමැත්ත අපි පාලනය කරගන්න. දැන් රසකාමය, රස විඳීමේ කැමැත්ත ඇතත් අපි ඒකට යට වෙන්නේ. අපි ආහාර ගන්න වෙලාවට ආහාර ගන්නවා, උදේට නම් උදේට, දවල්ට නම් දවල්ට, රාත්‍රියට නම් රාත්‍රියට. අතරතුර වෙහෙසක් දැනුනොත් අපි සමාජයට යම්කිසි පානයක් සුදුසු දෙයක් අපි ඒකට ගිලාන පච්චේ කියලා කියන pāli භාෂාවෙන් එහෙම දෙයක්වත් ගන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ විකාල භෝජන කියලා කියන්නේ අර රසකාමයට වැටිලා ආහාර පාන ගැනීම. කාල භෝජනය කියලා කියන්නේ අර ශරීරයට ආහාර පාන අවශ්‍ය වෙලාවට ආහාර පාන ලබා දීම. ඒක අපි කරන්න ඕන. ඒකට තමයි කාල භෝජනය කියලා කියන්නේ. විකාල භෝජනය කියලා කියන්නේ ආහාර පාන අවශ්‍ය නැති වෙලාවේ රස විඳීමේ කැමැත්තට වැටිලා රස තෘෂ්ණාවෙන් ආහාර පාන ගැනීම. ඒකයි තියෙන්නේ.
ඕක හොඳට තේරුම් ගන්න ඕන. මේක අර තවත් කාරණයක් එක්ක හුඟක් අය පටලවා ගන්නවා. දැන් ආරාමවල තියෙන පැවිදි ඇත්තෝ ඉන්න තැන්වල තියෙනවා ආරාමික ආචාර ධර්මයක් කියලා එකක්. ඔය ආරාමික ආචාර ධර්ම කියලා වෙනම කොටසක් තියෙනවා පැවිදි ඇත්තෝ ඉන්න තැන්වල. එහෙම තැන්වල තියෙනවා පස්වරුවේ ආහාර පාන සකස් කිරීම, ගෙන්වා ගැනීම, පිළිගැන්වීම ඔය වගේ වැඩ ටික නවත්තලා තියෙනවා. පස්වරුවේ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ 12න් පස්සේ කියලා. ඒක මේ විකාල භෝජන ශික්ෂාපදයේ එක්ක සම්බන්ධයක් නැහැ. ඒක ආරාමික ආචාර ධර්මයක් ඒක. පැවිදි ඇත්තෝ ඉන්න තැන්වල තියෙන ආචාර ධර්මයක්. හැබැයි විකාල භෝජන ශික්ෂාපදය පෙරවරුවෙත් කැඩෙනවා. ඒක 12න් පස්සේට අදාළ වෙන එකක් නෙමෙයි. 12න් පස්සේ විතරක් අදාළ වෙන එකක් නෙමෙයි. ඔය දෙකත් අපි පටලවාගෙන තියෙනවා. ඒක නිසා මේ කාම නෙක්ඛම්මේදී අපි මේ කතා කරන නෙක්ඛම්මේදී කරන්නේ අර කාමාශාවට යට නොවීම. දැන් මෙතන කාමයේ පස් විදියකට කැමැත්ත පස් විදියකට යනවා. දැන් අපි මේ කතා කරන්නේ රස විඳීමේ කැමැත්ත, රස කාම කියන එක. එතකොට අපි කරන්නේ අපිව එක්තරා ප්‍රමාණයකට හසුරුවා ගන්න, පාලනය කරගන්න. මේ ආර්ය ප්‍රතිපදාවේදී අපිට පුළුවන් වෙන්න ඕන අපිව හසුරුව ගන්න, අපිව පාලනය කරගන්න. එතකොට මේ පහට වැටුනොත් අපි පාලනයක් නැති අය බවට පත් වෙනවා. එතකොට ඒක වර්ධනය වෙලා බොහෝ පව් අකුසල් කෙරෙනවා. ඔන්න ඔය විදිහට ඔය රසකාමය. ඊළඟට පස්වෙනි එක තමයි ස්පර්ශකාමය. මේක හරි ප්‍රබල එකක්. අර පෙළගස්සල ගත්තම දර්ශනකාමයේ, ශ්‍රවණකාමයේ, ආග්‍රහණකාමයේ, රසකාමයට වඩා ස්පර්ශකාමයේ පහස විඳීමේ කැමැත්ත හරි ප්‍රබලයි. මෙතෙන්දී අපිට පහස විඳීම කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බැරි නිසා ස්පර්ශය විඳීම බුදුරජාන් වහන්සේ කොටස් දෙකකට බෙදලා ශික්ෂාපද දෙකක් හැටියට ඉදිරිපත් කරා. එකක් තමයි අබ්‍රහ්මචර්යා වේරමණී. අනිත් එක උච්චාසයන මහාසයනා වේරමණී. මේ දෙකේම තියෙන ස්පර්ශකාමයට අදාළ දේවල්. අබ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද? අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මිනිස්සෝ හැම මිනිස්සෙක්ම පුරුදු වෙලා තියෙනවා තවත් මිනිස්සෙක්ගේ ශරීර ස්පර්ශය විඳින්න. අතපත ගෑමෙන්, තුරුළු කර ගැනීමෙන්, ලිංගිකව හැසිරීමෙන් පුරුදු වෙලා තියෙනවා අපි මේක. තව කෙනෙක්ගේ ශරීරය ස්පර්ශ කරලා යම්කිසි ස්පර්ශකාමයක් විඳින්න. ඒක සාමාන්‍ය මිනිස්සු කරන දෙයක්. ඒක ශිෂ්ට සම්පන්න විදියට කරන්න ඕන නිසා ආවාහ විවාහ ජීවිතයක් තෝරාගෙන සම්මත කරගත්ත තමන්ගේ භාර්යාව, තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක පමණක් ස්පර්ශකාමී විඳිනවා. එතකොට අර කාමේසු මිත්‍යාචාරයට වැටෙන්නේ නැහැ. ඇයි? දෙදෙනාගේ කැමැත්ත මත සිද්ධ වෙන දෙයක් නිසා. එතනින් පිට කරොත් කාම මිත්‍යාචාරයට වැටෙනවා. ස්පර්ශ කාම මිත්‍යාචාරයට වැටෙනවා. එතකොට දැනට කායිකව විඳින ස්පර්ශකාමයේ විඳීම ওই විදිහට කරනවා. ඔයිට අමතරව අපි අනිත් අය ආදරයට සිප වැළඳ ගැනීම, කුඩා දරුවෙක් වඩාගෙන ඉබින එක, මේ හැම එකක්ම වැටෙන්නේ අබ්‍රහ්මචර්යාවට. අපි කොයි විදිහක හරි තව කෙනෙක්ගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් ලබන වින්දනය ඒකටයි අබ්‍රහ්මචර්යාව කියන්නේ. එතකොට මෙතෙන්දී අබ්‍රහ්මචර්යා වේරමණී එකෙන් ඉවත් වෙයි. ඇයි එහෙම එකක් උගන්වන්නේ? මේ ස්පර්ශය විඳීම කැමැත්තෙන් කරොත් රාගය ඇති වෙනවා, අකමැත්තෙන් කරොත් ද්වේෂය ඇති වෙනවා. කොහොම කරත් අකුසලයක් ඇති වෙනවා. ඒකයි තියෙන ගැටලුව. දැන් අපි තව කෙනෙක්ව කැමැත්තෙන් සිප වැළඳ ගත්තොත්, කැමැත්තෙන් තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරුණොත් ඒ දෙන්න අතර මොකක්ද ඇති වෙන්නේ? රාග බන්ධනයක් ඇති වෙනවා. ඔය වැඩේ අකමැත්තෙන් කරොත් ද්වේෂ බන්ධනයක් ඇති වෙනවා එතන ඉඳලා. කොහොම කරත් අකුසලයක් ඇති වෙනවා. ඒක නිසා නිවන් මාර්ගයේදී අබ්‍රහ්මචර්යාවක් උගන්වනවා. ඒක ඉතින් සාපේක්ෂ නිවනට සාපේක්ෂ ආචාර ධර්මයක්. විශ්ව මට්ටමින් පිළිගන්නේ නැහැ ඕක අනිත් අය. අනිත් අය කියන්නේ නෑ ඒක අවශ්‍යයි.
ඒක මේ විදිහට අපි විඳිමු කියලා. එතකොට නිවන් මාර්ගයේදී අබ්‍රහ්මචර්යාවෙන් ඉවත් වීමක් කතා කරන. ඒක ලොකු සහනයක් තියෙන. ඒකෙන් ඉවත් වෙලා බලන්න ඕනේ. ඉතින් ඒකයි. මේ ස්පර්ශකාමයේ එක කොටසක් ඉතිරි කොටසට අදාළ ශික්ෂාපදේ තමයි සයනා වේරමණී. සයන කියන්නේ කායික පහසුව ඇති කර ගැනීම. දැන් අපිට වාඩි වෙන්න පුටුවක් ඕනනේ. හැමතිස්සෙම හිටගෙන ඉන්න බෑ. අමාරුයි. ඉරියව්ව අපහසු වෙනවා. ඒකට අපිට ඉඳ ගන්න ඕන. හැමතිස්සෙම ඉඳගෙන ඉන්නත් බෑනේ. ටිකක් වැතිරෙන්න ඕන. ඇලවෙන්න ඕන. අපි කියන්නේ මහන්සි ඩිංගක් ඉඳ ගමු. එහෙම නැත්නම් කියන මහන්සිය පොඩ්ඩක් ඇලවෙන්න ඕන. නිදියන්න ඕන. එතකොට දැන් අපිට මේ ඉරියව් පහසු කරගන්න, කායික පහසු ඇති කරගන්න අවශ්‍ය. ගොඩාක් දුර පයින් යන්න බෑ. එතකොට අපි කියන වාහනයක් ගමු, බස් එකේ යමු, විල් එකේ යමු. එතකොට අර කායික අපහසුතාවයේ ඇති වෙන හැම වෙලාවෙම අපි පහසුවක් ඇති කර දාඩිය දානවා. ෆෑන් එක දාන්න කියනවා. නේ? මේ වගේ මෙන්න මේ කායික පහසුව ඇති කර ගැනීමට පාලියෙන් කියන්නේ සයනා කියලා. සයනා. දැන් සයනා වේරමණී කිව්වොත් කරන්න බෑනේ නේ. කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සයනා වේරමණී කිව්වේ නෑ. එහෙම නැතුව උච්චා සයනා මහා සයනා වේරමණී කිව්වා. මේ සයනය කරන්න යනකොට කායික පහසුව ඇති කරගන්න යනකොට උච්චා මහා දෙකෙන් වළකින්නේ කිව්වා. මොකද්ද මේ උච්චා මහා කිව්වේ? උච්චා කිව්වේ ඔය අදිසුඛෝපභෝගීත්වය. එහෙම අවශ්‍ය නැහැ. එතෙන්ට යනකොට වියදම් වැඩි, ප්‍රශ්න ගොඩ වැඩි වෙනවා. අදිසුඛෝපභෝගී වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය පහසුව තිබ්බම ඇති. මහා සයනා කියලා කියන්නේ මේ සයන ක්‍රම සමාජයේ රැල්ලක් විදිහට එනවා. ඔක්කොම කරන්න පටන් ගන්නවා. අවශ්‍යද නැද්ද කියලා බලන්නේ නැහැ. රැල්ලක් විදිහට එනවා. මහා සම්මතයක් විදිහට එනවා. මහා සයන. එහෙම ඕනේ නැහැ. නේ? අපේ ගෙදර අපිට වාඩි වෙන්න පුටුවක් තියෙනවා නම් ඒ පුටුවේ වාඩි වෙන්න පුළුවන් තාක් කාලයක් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් පහසුවෙන්. ඉතින් ඕක තියෙද්දි අලුත් ෆැෂන් එකේ පුටු සෙට් එකක් ආවා කියලා මේ හොඳ පුටුව පැත්තකට දාලා අරක ගන්න ඕනද? ඒක ණය වෙලා ඊට පස්සේ ලෝන් දාලා මේ කොහොමනේ ගන්න? ඉතින් අනවශ්‍ය දෙයක්. කායික පහසුව අවශ්‍යයි, සයනය අවශ්‍යයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ උච්චා සයනා වේරමණී මහා සයනා වේරමණී. එතකොට අර ස්පර්ශය විඳිනවා, පහසුව ඇති කර ගන්නවා. හැබැයි අර අනවශ්‍ය තැනට යන්නේ. දැන් ඔන්න ඔය ශික්ෂා පහ අපි හඳුන්වන්නේ නෙක්ඛම්ම ශික්ෂා කියලා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චා සයන මහා සයනා වේරමණී. ඔය ශික්ෂාපද හරිම වටිනවා. හැබැයි ඕව අපි දැනට පැත්තකට කරලා තියෙන්නේ, සමාදන් වෙන්නෙත් නෑ. පොයේ දවසටනේ සමාදන් වෙන්නේ. පොයේ දවස් උදේට සමාදන් වෙලා අවස පවාරණය වෙලා එච්චරයි. එහෙම දේශනා කරපුවා නෙමෙයි ඔය. අපි පංචකාම පරිහරණය කරන්නේ පොයේ දවසට විතරද? නෑ, 24 පැයෙම 365 දවසේම පංචකාම පරිහරණය කරනවා. එහෙනම් පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වීම අපේ ජීවිතේ පහසු කරනවා, සරල කරනවා, චාම් කරනවා. නේ? වියදම් අඩු කරනවා, වෙහෙස අඩු කරනවා, කාලය ඉතිරි වෙනවා, විවේකයේ ඉතිරි වෙනවා. ඒකට අනිත් එක ඔය කාම පොරේට වැටුණම් මම අර මුලින් කිව්වනේ, ඒක ලොකු ගැටලු ඇති. ඉතින් ඔන්න ඔය විදිහට මේ නෙක්ඛම්ම ශික්ෂාවල වටිනාකම අපි තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ යනකොට සීල භාවනාවේදී, දැන් මේ සීලය වැඩි දියුණු කර ගැනීමනේ සීල භාවනා කියන්නේ. අපි භාවනාව ගැනනේ කතා කරන්නේ. ඉතින් ওই නෙක්ඛම්ම ශික්ෂා ටික අපිට පුළුවන් සමාදන් වෙනවා කියලා කියන්නේ මේ තමන් අදිෂ්ඨාන කරගන්නවා, මම අද ඉඳලා මෙන්න මේක කරන්නේ නැහැ.
එහෙම නැත්නම් මේක මං අඩුවෙන් පාවිච්චි කරනවා. අවමෙන් පාවිච්චි කරනවා. මේක මං අයින් කරනවා. කියලා අදිෂ්ඨානයක් තියාගෙන සරල වෙන්න පුළුවන්. චාම් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ ගමන යන්න පහසුයි. ඉතින් ওই විදිහට සීල ශික්ෂාව ගැනයි අදත් මම මේ කරුණු ටිකක් මතක් කළේ. අද අපි තීරණය කරගත්ත ඉතිරි කාලඡේදයේ රංගන මහත්මයා මේ අපේ අසන්නන් ලිපි ආදියත් එවලා තිබුණානේ. ගුවන් විදුලි වුණොත් සමහර විට අපිට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අද කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ භාවනා සම්බන්ධයෙන් අපේ කල්යාණ මිත්‍රයෝ අහලා ඉවලා තියෙන ප්‍රශ්න ගුවන් විදුලියෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න ආදියට අපි යොමු වෙන්න. එහෙනම් අපි ඒ සඳහා යොමු වෙමු. හොඳයි. අපේ හාමුදුරුවනේ දැන් අද දවසේ මම හිතනවා අපි සාකච්ඡා කළ ඔබ වහන්සේ කරුණු පැහැදිලි කළ කාරණාවන් ඇසුරින් ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් කතා කරන්නට පුළුවන් අපේ දුරකථන අංකයට මෙතෙන් සිට 081 222 88 44 කියන අංකයට 081 222 88 44 දුරකථන අංකයට අපේ ස්වාමින් වහන්සේට ඔබට ඇති වුණු ගැටලු යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා සජීව ලෙස. අපේ හාමුදුරුවනේ දැන් අපට ලිපියක් තිබෙනවා පසුගිය සතියේ අපේ වැඩසටහන ශ්‍රවණය කළ මහනුවර අමුණුගම ප්‍රදේශයේ කෙනෙක් තමයි අපට මේ ලිපිය යොමු කරලා තිබෙන්නේ. මේ ලිපිය තුලින් අහනවා විශේෂයෙන් ආනාපාන සතිය ගැන තවදුරටත් කරුණු පැහැදිලි කරන්නට පුළුවන් නම් හොඳයි කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ වහන්සේගේ භාවනා පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්නටත් කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ සඳහා තොරතුරු සඳහන් කරන්නට කියලා මතක් කරනවා. මම හිතනවා මේ පිළිබඳව ඔබට තොරතුරු පෞද්ගලිකව දුරකථන අංකයට ලබා දෙවි. අපි අපේ හාමුදුරනේ මේ ආනාපාන සතිය ගැන යම් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට කියලා මේ ලිපියෙන් ඉල්ලා හිටිනවා. ඔව් ඇත්තටම මේ අපි මේ තවමත් මේ සීල භාවනා කොටස නිසා යන්නේ. අපි ඔය සමාධි භාවනා කොටසට එනකොට තමයි හුඟක්ම මේ ආනාපාන සති වගේ අභ්‍යාස පිළිබඳව පැහැදිලි කරන්නේ. නමුත් මේ අපේ කල්යාණ මිත්‍රයා විමසලා තියෙන නිසා අපි ඒක ගැන යමක් කියමු. සතිය කියලා ගුණයක් අපේ බුදුදහමේ උගන්වනවා. මේ වර්තමාන මොහොතේ පූර්ණ අවදිමත් භාවයෙන් යුතුව කටයුතු කිරීම. ඒකට අපි සති කියනවා. මේ සති ගුණය, ඒ කියන්නේ වර්තමාන මොහොතේ පූර්ණ අවදිමත් භාවයකින් කටයුතු කිරීම අපි ටිකක් පුහුණු වෙන්න ඕන දෙයක්. පුහුණු වෙන්න ඕන. ඒ පුහුණුව සඳහා බුදුරජාණන් වහන්සේ කමඨහන් 3ක් දේශනා කරලා තියෙනවා. ඔය මහා සතිපට්ඨාන දේශනාවේ මුලටම තියෙන කමඨහන් 3. මුලටම තියෙන ආනාපාන සතිය. ඊළඟට ඉරියාපත සතිය, ඊළඟට සම්පජඤ්ඤ සතිය කියලා. දැන් ආනාපාන සතියේදී කරන්නේ ආනාපානය කියන්නේ ස්වභාවික දෙයක්නේ. අපේ ශරීරය තුළ සිද්ධ වෙන එක්තරා ස්වභාවික ක්‍රියාවක් තමයි හුස්ම ඇතුල් වීම, හුස්ම පිටවීම. අස්වාස පස්වාස. එතකොට මේ ස්වභාවික සංසිද්ධියට අපිට පූර්ණ අවධානය තියාගෙන ඉන්න පුළුවන්. අපි උත්සාහ කරනවා ඒකට. යම්කිසි වෑයමක් දරන්න ඕනේ. ඉතින් ඒකෙදි මුලින් කියලා තියෙන පහසු ඉරියව්වක ඉඳගෙන උඩුකය ඍජුව තියාගෙන අර ශ්වසනයට බාධාවක් නොවන විදිහට තියාගෙන ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙද්දී ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙන හුස්ම පිට වෙද්දිම පිට වෙනවා, දැන් පිට වෙනවා කියලා එක දැනගත්තම ඇති. එතකොට මේ ඇතුල් වෙන පිට වෙන හුස්මට පූර්ණ අවධානය සහිතව ඉඳීම. මේ තුලින් වර්ධනය වෙන කුසලය වෙන්නේ කිසියම් දෙයකට එක දිගට අවධානය පවත්වාගෙන ඉඳීමේ හැකියාව. එක දෙයකට එක දිගට අවධානය තබාගෙන ඉඳීමේ හැකියාව. ඒක තමයි සති ගුණය. මේක සාවධාන බව කියලත් අපිට කියන්න පුළුවන්. ඒකග්ගතා කියලත් සමහර තැන්වල විස්තර කරලා තියෙනවා. විශේෂයෙන් වර්තමාන මොහොතේ මේ මොහොතේ සිදුවෙන හෝ සිදු කරන. දැන් මෙතන නම් සිදු කරන්නේ නැහැ අපි. හුස්ම අපි ගන්න නැහනේ. අපි හුස්ම පහල හෙලන්නේ. ඒක ශරීරයේ ස්වභාවිකව කරන දෙයක්. ස්වභාවිකව සිදුවෙන දෙයට අපි පූර්ණ අවදිමත් භාවයක් පවත්ව ගන්න.
එතකොට අර එක දෙයකට එක දිගට අවධානය යොමු කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් මේක අභ්‍යාස කරන්න මුලදී පොඩි කාලයක් ගන්න. හොඳට තැම්පත් වෙලා ඉඳගෙන හොඳ පහසු තැනක හුස්මට අවධානය යොමු කරගන්න. පළමුවෙන් ගැඹුරු හුස්මක් දෙකක් අරගෙන හුස්මට අවධානය ගන්න. ඊට පස්සේ ස්වභාවිකව හුස්ම වැටෙන්න ඉඩ දෙන්න. ඉඩ දීලා ඕනනම් ඉස්සෙල්ලා ඇතුල් වෙන හුස්මට විතරක් අවධානය යොමු කරන්න. ඇතුල් වෙනවා. ඊළඟ පිට වෙනවා. ඊළඟට දෙකම ගන්න පුළුවන්. ඇතුල් වෙනවා. වචනෙන් කියනව නෙවෙයි. ඒ ගැන පූර්ණ අවදිමත් භාවයේ තියාගන්න. ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙන බව දැනගන්න. ওই විදිහට මානසික අභ්‍යාසයක් මේක. එක දෙයකට එක දිගට පූර්ණ අවධානය තියාගෙන ඉඳීම. මේක කරලා බලන්න පොඩි කාලයක් ඉස්සෙල්ලා ගන්න විනාඩි 15ක් විතර. ඊට පස්සේ ඒක ටිකක් විනාඩි 20ක් 30ක් පැයක් විතර කාලයක් ගන්න පුළුවන්. ඒ විදිහට අපි ඔය කෙටියෙන් මතක් කරේ මේ ආනාපාන සති අභ්‍යාසය කරන ආකාරය පිළිබඳ. දැන් අපේ හාමුදුරනේ දැන් මේ මම හිතන අපි මේ ලිපිය පිළිබඳවම සාකච්ඡා කළොත් අපේ හාමුදුරනේ මේ භාවනා අභ්‍යාස පැවැත්වෙන වැඩසටහන් පිළිබඳවත් අහනවා. මෙහෙමයි රංගන මහත්මයා අපේ මේ කොවිඩ් වසංගතයේ පැතිරෙන්න කලින් නම් ස්ථාන ගණනාවක දැන් ඔය මහනුවරම අපි හිඳගල ධම්ම මණ්ඩපේ වගේම පල්ලේකැලේ දෙවන පැතිස් සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ලේවැල්ලේ කියන්නේ ධර්මාශෝක මාවතේ බෝධිවන සදාම් සෙනසුන මේ ස්ථානවල කටයුතු ආරම්භ කරගෙන ආව. නමුත් මේ පිරිස වශයෙන් එකතු වීම අපි නතර කරලා දැනට තියෙන්නේ. නමුත් දැන් හෙට බෝධිවන සදාම් සෙනසුනේ නැවත අපි භාවනා පුහුණුව ආරම්භ කරනවා. හෙට උදේ 8 ඉඳලා. ඒ කියන්නේ ඉරිදාවෙනේ පළවෙනි ඉරිදාවේ අපි හැමදාම එතෙන්ට එකතු වෙනවා. ධර්මාශෝක මාවත ලේවැල්ලේ. ඉතින් එතෙන්ට ඉන්න කැමති ඇත්තන්ට එහෙම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ තව ටිකක් මේ රෝගී තත්ත්වය සමහන් වුණාම තමයි පිරිස වශයෙන් එකතු වෙලා කරන වැඩසටහන් කරන්නේ. ඒකයි මම හිතන්නේ මේ අපේ කල්යාණ මිත්‍ර මේ වගේ ගුවන්විදුලි වැඩසටහනක් පවා ආරම්භ කරේ. පිරිස වශයෙන් අපිට එකතු වෙන්න තියෙන ඉඩ අවකාශය තවමත් ඇහිරිලා තියෙන්නේ. මොකද අපි මේ රෝගය පාලනය කරගන්න අපි හැමෝගෙම දායකත්වයක් තියෙන්න ඕන. මේක රජයට විතරක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට, වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් මේක රෝගය පාලනය කරගෙන ඊට පස්සේ අපි පිරිස වශයෙන් මුණ ගැහෙන අවස්ථා හුඟක් අඩු කරලා තියෙන්නේ දැන්. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී බලමු මේ වැඩසටහන් ආරම්භ වුණාම මේ අපිට ඒක කරන්න පුළුවන්. ඊළඟට මම කැමතියි භාවනාව පිළිබඳ හුඟක් ඇත්තෝ අපිට පෞද්ගලිකව කතා කරලා උපදෙස් අහනවා, දහම් ගැටළු සාකච්ඡා කරනවා. ඒක නිසා මගේ පෞද්ගලික දුරකථනය මම ඉදිරිපත් කරන්න කැමතියි 071 80යි 86යි 181. සාමාන්‍යයෙන් මම යෝගීන්ට රාත්‍රී 8න් පස්සේ කතා කරන්න කියලා තියෙනවා. මම 11 විතර වෙනකන් භාවනා උපදෙස් දහම් ගැටළු ආදී කටයුතු වලට වෙන් කරලා තියෙන්නේ. ඔය දුරකථන අංකයට කතා කරලා එහෙම නැත්නම් අපිට වෙන වෙලාවක් වුණත් සාකච්ඡා කරගන්න පුළුවන්. එහෙම කතා කරගෙන අපිට මේ භාවනා මාර්ගයේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන නැත්තන්ට ඇති වෙන ගැටළු ප්‍රශ්න අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. දැන් අපේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මතක් කරනම් 071 80යි 86යි 180 කියන දුරකථන 81 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් පෞද්ගලිකව කතා කරන්න අපේ ස්වාමීන් වහන්සේට 071 80යි 86යි 181 කියන දුරකථන අංකයට. ඉතින් විශේෂයෙන් අපි සදහම් අරුණ මේ වැඩසටහන් මාලාව ආරම්භ කළෙත් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඔබට මේ භාවනා වැඩසටහන් වලට ඒක රාශී වන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසාවෙන් ඔබට නිවසේ සිට මේ ශ්‍රවණය කරන්නට
අවස්ථාව උදා කර දීම තමයි අපේ සදහම් අරුණ කලන මිතුරු එකමුතුවේ ප්‍රධාන අරමුණ බවට පත් උනේ. අපේ හැමෝටම තවත් විනාඩි කිහිපයක් අපට තිබෙනවා. මම කැමතියි දැන් අපි ශීලය කියන කාරණාව සම්බන්ධයෙන් අපි සති 3ක කාලයක් දැන් පසුගිය මේ අද වැඩසටහනත් එක්කම අපි කතා කළේ. දැන් අපි ලබන සතියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කිනම් කාරණාවක් සම්බන්ධයෙන්. ඔව් රංගන මහත්මයා ලබන සතියේදීත් අපි මේකේ යම්කිසි නිමාවක් කරන්න තව මට ශික්ෂාපද කීපයක් ගැන පැහැදිලි කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒකත් කරලා සීල ශික්ෂාව ගැන අපි සම්පූර්ණ අදහසක් අපේ ශ්‍රාවක කල්යාණ මිත්‍රයන්ට අපි ලබා දෙන්න ඕන. මොකද මේ සීලය කියන එක මේ රටට පේන්න කරන වැඩක්. මේ අනුන්ගෙන් ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න නැත්නම් තනතුරු තාන්න මාන්න ගන්න තත්ත්වය උසස් කරගන්න කරන වැඩක් නෙමෙයි. අපි පෞද්ගලිකව අපේ පෞරුෂය ඉහළ මට්ටමකට ගන්න දරන වෑයමක් මේක. අපේ පෞරුෂයේ විශේෂයෙන් චර්යාත්මක අංශය නිවැරදි කරගන්න, යහපත් කරගන්න, උසස් කරගන්න දරන වෑයමක්. මේකෙදි අපිට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි සම්ප්‍රදායිකව ශික්ෂාපද කනට ඇහිලා තියෙනවා. ඒවා තැන් වල විවිධ අවස්ථාවල අපි කියවනවා. ඉතින් එහෙම අවබෝධයකින් තොරව මේ කාර්ය කරාට වැඩක් නැහැ. සම්ප්‍රදායිකව කරන වැඩක් තියෙනවා. සිල් සමාදන් වීම වගේ සම්ප්‍රදායික දැන් බලන්න සමහර වෙලාවට උත්සවයක් අපි පවත්වනකොට ඉස්සර වෙලාව මේ එහෙනම් හැමෝම নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්නේ. ඒක නිකන් චාරිත්‍රාක් විදියටනේ. එහෙම කරන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ පොයට සිල් සමාදන් වීමත් සමහර වෙලාවට චාරිත්‍රාක් වගේ උදේ ගියා සිල් සමාදන් වුණා හවස පාවාරණය වෙලා ඇවිල්ලා අර තමන්ගේ සුපුරුදු ජීවිතේ එහෙමම ගත කරනවා. නමුත් ඊට වැඩිය මහා ගැඹුරු වටිනා දෙයක් අපේ හැම තිස්සෙම අපේ ජීවිතේ පූර්ණ ශික්ෂණයක් සහිතව ගත කිරීම. ඒකට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. පෞද්ගලික කැමැත්තක් තියෙන්න ඕන. අනිත් එක අපි කල්යාණ මිත්‍රයෝ හැටියට සීලමය අඩුපාඩුවක් කාගෙන් හරි වෙනවා නම් ඒක පෙන්නලා දෙන්න ඕන. මට නම් හිතෙන්නේ මේක මෙහෙම කරොත් හොඳයි ආදී වශයෙන් කියලා. එතකොට අපි මේ පෞද්ගලික අදිෂ්ඨානයකින් හා සාමූහික වගකීමකින් පවත්වාගෙන යන එකක් සීලය. ඒක නිසා අපි ඊළඟ හමුවේදීත් අපි මේක පිළිබඳව තව කරුණු කීපයක් මතක් කරන්න තියෙනවා. ඒකත් මතක් කරලා අපි එහෙමනම් ඊළඟ හමුවේදී මේ සීලය පිළිබඳ සීල භාවනාව ගැන කතාව අපි නිමා කරමු.